බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, සිසිර වික්‍රමරත්න මහත්මයා, දිමුතුනෝනා මහත්මිය, ආදරණීය දරුවන් දෙපළ ඇතුළු මේ ඥාතීන් හැමදෙනාගේම සහභාගීත්වයෙන් අද මේ නිවසේහි ඊටම වටිනා කෘතවේදී ඒ වගේම ආශිර්වාදාත්මක පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. දිමුතු අක්කා නමින් මිය ගිය ආදරණීය මෑණියන්, මීට වසර 5කට කලින් මිය ගිය රෝපා හෙට්ටිආරච්චි මාතාව සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කරන්නටත්, විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය පුතුණුවන්ගේ උපන් දිනයට ආශිර්වාද කරන්නට, සමාල් පුතාට සෙත් පතන්නට මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ බොහෝ දෙනෙක් දන්නවා සිසිර අයියත් දිමුතු අක්කත් කියලා කියන්නේ මේ හැමදෙනාම කෙරෙහි බොහෝම සෙනෙහසින් ආදරයෙන් හිතවත් ඇසුරු කරන දෙපළක්. ඉතින් ඒ අයගේ ජීවිතවල සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන වගේම මේ දෙපළගේ දරුවන්ගේ ජීවිතෙහි සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන වගේම අනිත් හැමදෙනාගේම ජීවිතවලටත් නිතරම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන දෙපළක්. එනිසා තමයි බොහෝ දෙනෙක් මේ දෙපළට ආදරයෙන් ඊටාම ළඟින් ආශ්‍රය කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒ අසුර නිසාම, ඒ ආදරය නිසාම මේ දරුවන් දෙපළටත් ඒ ආශිර්වාදය ලැබෙනවා. පින්නතුන් ආශ්‍රය කරන ඥාති මිත්‍රාදී විතරක් නෙවෙයි, විහාරස්ථාන ගණනක ස්වාමින් වහන්සේලා ඊටාම සමීපව ආශ්‍රය කරනවා. ඒ වගේම Tamanට පුළුවන් උපරිම ආකාරයෙන් විහාරස්ථාන වලට උදව් උපකාර කරනවා. ඉතින් ස්වාමින් වහන්සේලාගේ හිත දිනා ගන්න බොහෝ දෙනෙකුට ඊතරම් පහසු කාරණයක් නෙවෙයි. ඒක දීර්ඝ කාලයක් අඛණ්ඩව අවංකව කැපවීමෙන් සිදු කළා වූ කටයුතු වල ප්‍රතිඵලයක් විදියටයි ඒක ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ සිසිර අයියත් දිමුතු අක්කාත් බොහෝ දුරට ඒ කටයුත්ත සිදු කරන දෙපළක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙතන රැස් වෙච්ච බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේලා කෙරෙහි බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආශ්‍රය කරන අය. ඒ නිසා ඔබ හැමදෙනාටම නිරතුරුව ස්වාමින් වහන්සේලාගේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්හි ආශිර්වාදය ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම අද උපන්දිනය, මේ මාසයේ උපන්දිනය සමරන ඒ සමාල් පුතාට අපි සුබම සුබ උපන්දිනක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් පුතාගේ අනාගතය හැම අතින්ම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා හොඳ කීකරු පුතෙක් වෙලා හොඳට ඉගෙනගෙන ලෝකයටම විශාල සේවයක් කරන්නට ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් හැමදෙනෙක්මත් ඒ දරුවාට ආශිර්වාද කිරීමක් වශයෙන් සාදු කියලා ආශිර්වාද කරන්න. හොඳයි පින්නතුනි, මේ වෙලාවේ අපි මද වේලාවක් භාවනාවක් වඩලා අපේ විසිරී තියෙන හිතේ කරාසී කළා අපේ හිතේ කුසලයේ දිනු කරගෙන ඒ ජනිත කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තියෙන් අප හැමදෙනාගේම ජීවිතවලට සෙත සාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම ඇති කරගන්නා වූ මානසික ශක්තිය විශේෂයෙන් සමාල් පුතුණුවන්ගේ අනාගතයට ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි ටික වේලාවක් මෛත්‍රිය වඩමු. ඉතින් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිතේ දියුණුව, ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්න පුළුවන් ඉහළම කුසලය කියලා මෛත්‍රී භාවනාව වැඩිම.
බුදුහාඳුර දේශනා කරනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන දාන, සීල, භාවනා කියලා. දාන කියන්නේ අපි සන්තකව දේවල් අනිත්‍ය කිරීම, පරිත්‍යාග කිරීම. ඒ දානයන් අතරිනුත් සංඝසතු දානය තමයි ඉහළම කුසලයේ වෙන්නේ. ඒ වගේම සිල්වත් බව අතරින් අපට පංචශීලය රකින්න පුළුවන් නම් ඒක ඉහළම කුසලයක් දිනු වෙන අවස්ථාවක්. අනිත් පැත්තෙන් අපට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් නම් බුදුහාඳුර දේශනා කරනවා යම් කෙනෙකුට පුළුවන් නම් එක කෙනෙක් අරමුණු කරගෙන එක සත්වයේ අරමුණු කරගෙන සුවපත් වේවා කියලා එක සුළු මොහොතක් හිත දියුණු කරනවා නම් හිතේ මෛත්‍රිය වඩනවා නම් ඒ වඩන එක පුද්ගලයා කෙරෙහි ඇති කරගන්නව මෛත්‍රිය යම් කෙනෙකුට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවායි කියලා. හිතේ ලොකු කුසලයක් දියුණු කරනවායි කියලා. ඉතින් එක පුද්ගලයෙක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනකොට එහෙම අනිසංසයක් ලැබෙනවා නම් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි හිත වැඩුවොත් කොයිතරම්නම් ආනිසංසයක් අපට ලැබෙනවද? ඉතින් අපට දවසට අඩුම ගානේ එක විනාඩියක් හරි ඔබට වාඩි වෙලාම මෛත්‍රී භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඔබ ගමනක් බිමනක් යන ගමන්, වැඩට යන ගමන්, වාහනේට නැග්ගට පස්සේ සියලු සත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා එක විනාඩියක් මෛත්‍රිය වඩන්න. පාසල් යන ගමන් අපට පුළුවන් එක විනාඩියක් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. Our spiritual teacher, the Supreme Buddha said, if someone can practice loving kindness, thinking thus, may all beings be well, happy and peaceful, that is a great meritorious act. That is the highest way that we can develop our spirituality in the mundane level. Buddha says, if someone can practice loving kindness focusing on one person, that is a very great meritorious act. If we can say, if we can contemplate on that, may all beings be well, happy and peaceful, that is a great meritorious act that we can practice to develop our mind to the maximum level. When you go to school, if you can think that, may all beings, may all my friends be well, happy and peaceful. May all beings in this human realm be well, happy and peaceful. May all beings in the hell realm be well, happy and peaceful. May all beings in the heavenly realm be well, happy and peaceful. May all beings in the Brahma realm be well, happy and peaceful. May all beings in the entire world be well, happy and peaceful. That is a great meritorious act. Not only that, a lot of psychiatrists recommend to practice loving kindness for stress management. The reason is that we mostly suffer because of anger. If someone can practice loving kindness, that is the way how we can reduce anger. Anger is one of the main reasons that brings us suffering. If we can overcome anger, it means we can overcome more than 50% stress from our mind. That is why psychiatrists recommend us to practice loving kindness for stress management. If we can practice loving kindness again and again, as the result of practicing loving kindness, when we think a person, we can contemplate on that person like our brother or sister, son or daughter. If we have that attitude, it means we are rich in merits. That is why the Supreme Buddha always advises us to practice loving kindness. As the result of practicing loving kindness, we think all over the world like our family, like our children. It means we are happy and also we are healthy mentally. When we see the society, in the world, a lot of people are mentally unhealthy.
If we can practice loving kindness, it means, Buddha says, Susukangvata jivama verinesu averino, verinesu manusesu viharama averino. Let's live happily, without anger, among the people, those who are angry. A lot of people in this world, they are always angry. If we can practice loving kindness, it means we are healthy mentally. This is the way how we receive the real wealth, real health. Hence, if we can practice loving kindness again and again, that is very useful for our life to develop our spirituality. Now, we are going to practice loving kindness for a few minutes. Therefore, please get ready for meditation. දැන් අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩන සූදානම් වන්නේ. ඔබේ ශරීරය හොඳට සැහැල්ලු ඉරියව්වක තියාගන්න. තියාගෙන ශරීරය කෙලින් පවත්වාගෙන තමන්ගේ ඇස් දෙක අඩවන් කරගෙන හොඳට සැහැල්ලුවෙන් ඉන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන අපි ටික වේලාවක් තමන් ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කරමු. Please relax your body and keep your right hand on the left hand. Stretch your body and relax. Keep your attention around the nose or upper lip in the present moment. Now I don't think my past or future. I completely keep my attention around the nose or upper lip in the present moment. නාසය ආශ්‍රිතව හිත තියාගෙන මම වර්තමානයේ තුල හිත තියාගන්නම දැන් අතීත දේවල් අනාගත දේවල් මන් සිහි කරන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම වර්තමාන මොහොත තුල ජීවත් වෙනවා. එහෙම ඉන්න ගමන් මා වටා සිටින හැම දෙනාටම මම මෙත් සිතින් සෙත් පතනවා. මනුස්ස ලෝකේහි, සතර අපායෙහි, දිව්‍ය ලෝකේහි, බ්‍රහ්ම ලෝකේහි මේ හැමතැනම ජීවත් වන සැප සහ දුක් විඳින අපමණ සත්‍යයන් ඉන්නවා. ඒ හැම දෙනාටම මම මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. May all beings in the human realm be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the hell realm be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the heavenly realm be well, happy and peaceful.
may they attain the final bliss of liberation. May all beings in the Brahma realm be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the entire world be well, happy and peaceful. May all beings in the entire world be well, happy and peaceful. May all beings in the front side be well, happy and peaceful. May all beings in the back side be well, happy and peaceful. May all beings in the right side be well, happy and peaceful. May all beings in the left side be well, happy and peaceful. May all beings in the upper side be well, happy and peaceful. May all beings in the downside be well, happy and peaceful. May all beings in the entire world, in this universe, be well, happy, healthy, prosperous and peaceful. May they attain the final bliss of liberation. Dukin pelena sad dukin midetva bien pelena sad bienati vetva sovinte vena sad somnas vedntva nitin me hamasat suepat vedntva sadhu sadhu sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ බිවණ්ඩති ශ්‍රද්ධාවන්ත පින්තුනි සිසිර මහත්මයාගේ නිවසට රැස්වෙච්ච පින්තුන් අද දින ඊටාම වටිනා හැම දිනාටම ආශිර්වාද පිණිස උතුම් පින්කමකුයි මේ සිදු කරන්නේ. ඉතින් මේ පින්කම විශේෂයෙන් සංවිධානය කළේ දිමුතු අක්කා නමින් මියගිය ආදරණීය මෑණියන්ට රූපා හෙට්ටිආරච්චි මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම සිසිර අයියගේ දයාබර පියතුමා, ඒ වික්‍රමරත්න පේද්‍රික් වික්‍රමරත්න පියතුමාට ඒ දෙපළට පුණ්‍යානුමෝදනා කරන්නටයි පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ දෙපළ මේ පින්කමෙහි තමන්ගේ ඥාතීන් සිහිපත් කරන වගේම පින්කමට සහභාගී වෙන පින්තුන් හැමදෙනාම කල්පනා කරන්න, ඔබේ නමින් මිය ගිහිපු අම්මලා තාත්තලා ඉන්නව පුළුවන්, ආච්චිලා සීයලා නැන්දලා මාමලා හිතවත් අය, එයා හොඳට මේ වෙලාවේ අරමුණු කරගන්න. ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් මුළු හදවතින්ම මේ පින්කමට සහභාගී වෙන්න. එතකොට මේකේ පින්කම ආනිසංස වැඩි වෙනවා. ඉතින් ඔබේ නිවසේහි ඔබේම අම්මා තාත්තා වෙනුවෙන්, ආච්චිලා සීයලා නැන්දලා මාමලා වෙනුවෙන්, තමන්ට උගන්වපු ගුරුවරියන් වෙනුවෙන් කරන පින්කමක් කියලා හිතලා මේකට සහභාගී වෙනකොට පින්කමේ ආනිසංස හුඟක් වැඩි වෙනවා. ඒ වගේම සිසිර මහත්මයාත් දිමුතු අක්කාත් තමන්ගේ ආදරණීය දරු දෙපළට ආශිර්වාද පිණිස මේ පින්කම කරන වගේම මේ සහභාගී වෙච්ච සියලුම දරුවන්ට ආශිර්වාද කරනවා. ඉතින් ඔබත් කල්පනා කරන ඔබේ ආදරණීය දරුවන්ට මුණුබුරු මිනිබිරියන් ඉන්නවනේ ඇයට, එයාට ආශිර්වාද පිණිස සිද්ධ කරන පින්කමක් සේ හිතලා බොහොම සතුටින් මේ පින්කමට සහභාගී වෙන්න. එතකොට තමයි පින්තුනේ පින්කමේ ආනිසංස වැඩි වෙන්නේ. පින්නතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි අනාථපිණ්ඩික සිටුතුමා සවැත් නුවර ජේතවනාරාමයේ පූජා කරනකොට මා විශාල ධනයක් වේදම් කළා ආරාමයේ පූජා කළේ. රජතුමා ඒ කාලේ විදියට 18 කෝටියක් වේදම් කළා ඒ ජේත කියන උයන මිලදී ගත්තා. ඊළඟට තවත් 18 කෝටියක් ඒ භූමිය පුරාම රත්තරන් ඇතිරෙව්වා. ඒ වගේම තවත් 18 කෝටියක් වේදම් කළා විහාරස්ථාන ඉදි කළා. සුවිශාල ධනයක් කැප කරලා මේ ඉදි කරපු විහාරය පූජා කරන අවස්ථාවේදී බොහෝ දෙනෙක් ඒ පින්කම දිහා බලලා සතුටු වුණා. ඒ අතර එක්තරා බ්‍රාහ්මණයෙක්, දුප්පත් බ්‍රාහ්මණයෙක් මේ පින්කමට සහභාගී වුණා. ඔහුට වේදම් කරන්න තරම් සල්ලි මිල මුදල් තිබෙන්නේ නැහැ. ඒ උනත් පින්නතුනේ මේ තැනැත්තා මේ පින්කම දිහා බලලා හුඟා සතුටු වුණා. ඔහුම කරන පින්කමක් සේ හිතලා ඊටාම සතුටින් මේ පින්කමට සාදුකාර දීලා අනුමෝදන් වුණා. මේ අනුමෝදන් වීමේ ආනිසංස විදියට ඔබ ඇතැම්මිට අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඒ වේදම් කරපු සිටුතුමා දිව්‍ය ලෝකෙ ඉපදෙන කලින් මේ සාදුකාර දීලා පින් අනුමෝදන් වෙච්ච බ්‍රාහ්මණයා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඒ පින්කම දිහා දැකලා සතුටු වෙලා. ඉතින් ඔබත් පින්කම් වල සහභාගී වෙනකොට ඔබ අඳුරන යහළු මිත්‍රාදීන්ගේ නිවෙස්වල නිතර පින්කම් කරනවා. ඒ පින්කම් දිහා ආරංචි වුණාට පස්සේ දැකලා සතුටු වෙන්න. ඒ පින්කම් වලට ඔබටත් උදව්වක් කරන්න පුළුවන් නම් අඩුම වශයෙන් වතුර බෝතල් ටිකක් හරි යවන්න පුළුවන් නම් සතියකටවත් හරි කලින් කියලා වතුර බෝතල් ටිකක් හරි ගිහලා දෙන්න. Tamanට පුළුවන් කෙහෙල් ගෙඩි ටිකක්, කිරි ටිකක්, පළතුරු ටිකක්, කැවිලි ටිකක්
ඒ පින්කමට යවන්න. එතකොට තමනුත් ඒ පින්කමට ඍජුවම දායක වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙම බැරුණත් අඩු ගානේ ඒ පින්කම කරන වෙලාවේදී හිතලා අනේ මමත් මේ පින්කමට සහභාගී වෙනවා කියලා හිතලා සතුටෙන් අනුමෝදන් වෙන්න. පින්නතුනි මේ පින්කමල අපි ආනිසංස දන්නවනම් අපි දිනපතාම ලෝකෙ සිදුවෙන හැම තැනම පින්කම් අනුමෝදන් වෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ, රුවන්වැලි සෑය ළඟ, දලදා වහන්සේ ළඟ, සේරුවාවිල චෛත්‍ය ස්ථානය, සෝමාවතී චෛත්‍ය, මිරිසවැටිය මේ බොහෝ තැන්වල දිනපතා මනුස්ස ලෝකෙ පින්කම් කරනවා. බුරුමය, ඒ වගේම තායිලන්තය, ලාओසය, කාම්බෝජය වැනි රටවල අප්‍රමාණ දාන ආදී පින්දහම් සිදු කරනවා. වියට්නාමය, කොරියාව මේ වගේ මහායාන රටවලත් පින්කම් කරනවා. මනුස්ස ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල සලුමිනි සෑය, සිරුමිනි සෑය මේ ස්ථානවල දිනපතා පින්කම් කරනවා. ඉතින් අපි පින අනුමෝදන් වෙන්න පින දිනු කරන්න දන්නවනම් පින්නතුනි අඩුම ගානේ දවසට විනාඩියක් හරි මේ ඔක්කොම පින්කම් ටික අරමුණු කරනවා. අරමුණු කළා තමන් කරනවා කියලා හිතලා සාදුකාර දීලා මේ සියලුම පින්කම් අනුමෝදන් වෙන්න පුළුවන් අපිට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ පටන් මේ මොහොත දක්වා කරපු සියලුම පින්කම් ලෝකේ දෙව් මිනිසුන් සියලුම අය කරපු පින්කම් අරමුණු කළා ඒ පිනත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ආසන්න කල්පයන් තුල වාසය කරපු සත්බුදුරජාණන් වහන්සේලාගේ පින්කම් සියල්ලක්ම අනුමෝදන් වෙන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ බුදුහාඳුරන්ට නියති වරණ දීපු බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ ශාසනවල පින්කනොත් අනුමෝදන් වෙන්න පුළුවන් තමන ශ්‍රද්ධාව තියෙනවනම්. ඒ විතරක් නෙවෙයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සියසින් දැකපු ලක්ෂ ගණන් 5,12,000ක් බුදුරජාණන් වහන්සේලා සියසින් දැක්කා කියලා කියනවා. ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පින්කනොත් අපට අරමුණු කළා අනුමෝදන් වෙන්න පුළුවන්. ඇයි අපි මෙහෙම අනුමෝදන් වෙන්නට ඕන? අපි මේ අද ගත කරන්නේ පින්නතුනි අතීතයේ කරපු මහා පින කානිසංසය. මේ පින්කම්වල ආනිසංස අඩු වුණා නම් අපේ ජීවිත මීට වඩා හාත්පසින් වෙනස් වෙන්න තිබුණා. අපිට මනුස්ස ලෝකේ නොලිබී යන්න තිබුණා. මනුස්ස ලෝකේ ලැබුණත් ඉපදිච්ච වෙලාවේ ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා, කන් දෙක බිහිරි වෙන්න තිබුණා, අංගපසංගයක් අඩු වෙන්න තිබුණා, මන්ද බුද්ධික වෙන්න තිබුණා. මේ කිසිම දෙයක් නැතුව හරියට දිව්‍ය ලෝකයේ ඕපපාතිකව පහළ වුණා වගේ සියලුම අංගපසංග වලින් යුක්ත මේ ජීවිතයක් ලැබුණේ නිකන් නෙවෙයි. සසර කළා වූ මහා පින්කම් ආනිසංස විදියට. ඔබ දැකලා ඇති අනාථ නිවාසවල ආබාධිත ස්ථානවල ඉන්න දරුවෝ නේද? කොයිතරම් දුකක් විඳිනවද? ඇතැම් විට අපට යනතුරු නොවුනත් අපේ කර්ම ශක්තිය අඩුවක් තිබුණා නම් අපට ලැබිච්ච දරුවා දුව පුතාට මේ අනතුරු වෙන්න තිබුණා. බැරි වෙලාවත් ඔබට ලැබිච්ච ළමයාගේ ඇස් දෙක අන්ධ වුණා නම්, කන් දෙක බිහිරි වුණා නම්, මන්ද බුද්ධික වුණා නම් ඔබේ ජීවිතයේ තත්ත්වය කොහොමද? මුළු ජීවිත කාලෙම කොයිතරම් වේදනාවක්ද නේ? බලන්න අපි කොයිතරම් වාසනාවන්තද ඒ අනතුරින් අපිව බේරලා තියෙනවනේ. ඒ බේරුවේ වෙනත් කවුරුවත් නෙවෙයි. ඔබම අතීතයේ කළා වූ පින්කම් ආනිසංස විදියට ඔබ දාන ආදී පින්දහම් කළා තියෙනවා. අනිත් අයගේ දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙලා තියෙනවා. අනිත් අයගේ දරුවන්ට උදව් කළා තියෙනවා. ඔබේම දරුවන් වගේ අනිත් අයගේ දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කළා තියෙනවා. ඒකේ ආනිසංස තමයි ඔබේ දරුවා කියලා කියන්නේ. ඔබට ලස්සන දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ ධර්මයේ දන්න කෙනෙක්ගේ දිහා බැලුවොත් ඔබේ උත්සාහය විතරක් නෙවෙයි දන්නවා ඔබ සසරේදී අනිත් අයගේ දරුවන්ට ඔබ උදව් කරපු කෙනෙක් කියලා. ඔබේ දරුවන්ට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් ඒ ධර්මයේ දන්න කෙනා දන්නවා මේකට හේතුව මොකද්ද කියලා. අන්න ඒ නිසා පින්තුන ඔබ හැම දිනාටම සතුටු වෙන්න පුළුවන්. ඔබට මේ පින්වන්ත දරුවා ලැබුණේ නිකන් නෙවෙයි. ඔබම සසර කළපු දාන ආදී පින්දහම ආනිසංස විදියටයි මේ පින්කම් ආනිසංස අපට මේ විදියට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා හුඟා සතුටු වෙන්න. සතුටු වෙනව විතරක් නෙවෙයි. ඒ තමන් කළා වූ පින නැවත නැවතත් වැඩි දියුණු කරගන්න. ඔබේ දරුවන්ට සෙත්පතන අතරේදී ඔබේ දරුවන්ගේම වයසේ ඉන්න.
දැන් බලන්න එක දවසකට අපි ඇතැම්මට මගේ උපන්දිනය කියලා ඔබ තමන්ගේ උපන්දිනයක් දරුවෙකුගේ උපන්දිනයක් සමරන්න පුළුවන් නේ. ඔබ දන්නවද එක දවසකට ලෝකේ කී දෙනෙක් උපන්දින සමරනවද කියලා? ලෝක ජනගහනය කීයද? ලෝක ජනගහනය බිලියන 7යි. කෝටි 700යි. දැන් ජනගහනය කෝටි 700 ගණක් තියෙනවා. එතකොට දවසකට ලෝකේ කී දෙනෙක් උපන්දින සමරනවද? ඔබේ දරුවාගේ උපන්දිනය මාර්තු මාසේ 12 වෙනිදා නම් ඒ 12 වෙනිදා තවත් ලෝකේ කී දෙනෙක් උපන්දින සමරනවද? කෝටි 2ක් අය එදාම උපන්දින සමරනවා. ඒ ළමයා ඉපදිච්ච දවසේම කෝටි 2ක් ජනගහනය ලෝකෙ ඉපදලා තියෙනවා. එතකොට ඒ උපන්දිනයේ සමරන අවස්ථාවේදී පුළුවන් නම් ඒ හැමදෙනාටම සෙත් පතන්න. ඒ හැමදෙනාටම ආශිර්වාද කරන්න. එතකොට ආශිර්වාද කරනවා කියන්නේ මොකද්ද? ඔබේ සිතටම ඔබේ ලෝකයටම ඔබ ආශිර්වාද කරනවා කියන එකයි. එහෙම ආශිර්වාද කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? ඒකේ ආනිසංසය ආශිර්වාදය ඔබට ලැබෙන්නේ. අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපය දැකලා ඒ රූපයේ තේරුම් ගන්නකොට ඒ රූපයේ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. අපි දැන් ඔබ හිතනවා මේ හාමුදුරුවෝ දිහා බලාගෙන මේ හාමුදුරුවෝ කියන බණ අහනවා කියලානේ. මේ බණ කියන හාමුදුරුවන් ඔබ හඳුනා ගන්නකොට ඔබ හඳුනාගන්නේ ඇසින් නෙවෙයි. හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ හිතින්. ඒ ඇසින් බලලා හඳුනා ගන්නකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා හඳුනාගන්නේ හිතින්. එතකොට ඒ හඳුනා ගන්න දෙයට ඔබ කැමති නම් ඔබ එතකොට කාටද කැමති වෙලා තියෙන්නේ? ඔබේම සිතුවිලි වලට කැමති වෙලා තියෙන්නේ. ඒ හඳුනා ගන්න දෙයට ඔබ අකමැති නම්, ද්වේෂ කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම්, ඒ ද්වේෂ කළා ඊර්ෂ්‍යා කළා තියෙන කාටද? ඒ තමන්ගේම සිතුවිලි වලටයි ද්වේෂ කළා තියෙන, ඊර්ෂ්‍යා කළා තියෙන. ඉතින් පින්නතුනි මේ කාරණේ අපි තේරුම් ගත්තොත් අපි මෙතෙක් කල් එහෙනම් ලෝභ කළා තියෙන කාටද? අපේම සිතුවිලි වලට. අපි කාට හරි බැන්න නම් බැනලා තියෙන කාටද? අපේම සිතුවිලි වලට. අපි කාට හරි ඊර්ෂ්‍යා කළා තියෙනවා නම් ඊර්ෂ්‍යා කළා තියෙන කාටද? අපේම සිතුවිලි වලට. අපිට අපි ගැන ලැජ්ජ හිතෙනවා. පින්නතුනි මේක තේරුම් ගත්තොත් එදාට තමයි අපිට බුදුහාඳුර ගැන නියම ශ්‍රද්ධාව හටගන්නේ. එදාට තමයි අපි දැන් විඳින දුක් ටිකෙන් නිදහස් වෙන්නේ. අන්න එදාට තමයි අපි තමන්ගේ හිත ආරක්ෂා කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙන්නේ. අද ඇත්තටම අපි දුක් විඳලා තියෙන්නේ බාහිර දේවල් නිසා නෙවෙයි. අපි දුක් විඳලා තියෙන්නේ මෙන්න මේ නොදැනීම නිසා. අපේම සිතුවිලි වලටයි අපි මෙතෙක් දුක් සැප විඳලා තියෙන්නේ. ඉතින් මේ අවබෝධය ලැබුණොත් එතෙන් පටන් වේගෙන් මේ ධර්මයේ තුල අපි ඉදිරියට යනවා. හැකි හැම වෙලාවෙදීම අනිත් අය වෙනුවෙන් සෙත් පතනවා, මෛත්‍රී කරනවා, මුදිතා ගුණය ඇති කර ගන්නවා. අනිත් අය දිනු වෙනකොට සතුට වෙනවා. අනිත් කෙනෙක්ගේ දරුවෙක් හොඳට ඉගෙන ගන්නකොට, හොඳට භාෂා ඉගෙන ගන්නකොට, හොඳට ක්‍රීඩා වලින් ඉදිරියට යනකොට, කලා කටයුතු වලින්, ඩාන්සින් වලින් අනිත් දරුවෙක් හොඳට ඩාන්ස් කරනකොට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. අනේ කොහොම හරි ඒ දරුවට chance එකක් දෙන්න ඕනේ. ඒ දරුවත් මගේ දරුවම වගේ. ඒ දරුවා ඇතැම්මට අද පිට කෙනෙක් වුණාට ගියාත් මගේම දරුවෙක් කියලා හිටිය කෙනෙක් කියලා ඔබ බලන්න හුරු වෙනවා. ඊර්ෂ්‍යාව කොහේ ගියත් දන්නේ ඊට පස්සේ. දැන් අපේ හිත ඇතැම්මට වෙන් කරලා තියෙන්නේ. මගේ දරුවෝ ඉස්සරහට යන්න ඕන. අනිත් කෙනා පැත්තකට කරන්න ඕන. සමහරවිට එහෙම හිතන වෙලාවල් තියෙනවනේ. නමුත් පින්නතුනි අපි ධර්මයේ දැනගත්තොත් එදාට තමයි ඇත්තටම අපේ ජීවිතවල නියම සතුට ඇති වෙන්නේ. ඒත් එක්කම ඇතිවන සතුට, මානසික සතුට පින්නතුනි Tamanටම දැනෙනවා, Tamanටම අත්විඳ ගන්න පුළුවන්. එතකොට කොච්චර තමන් මානසික සැනසීමෙන් ඉන්න කෙනෙක්ද කියලා Tamanට තේරෙනවා. ඉතින් මං හිතන්නේ මේ රැස්වෙච්ච බොහෝ දෙනෙක් ඒ වගේ හුඟා ගුණධම් පුරුදු කරන, අනිත් අයගේ දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන, ස්වාමින් වහන්සේලාගේ දියුණුව සතුට ප්‍රාර්ථනා කරන, ශාසනීය දියුණුව ප්‍රාර්ථනා කරන පින්තුණු බොහෝ දෙනෙක් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඔබට හුඟා සතුටටපත් වෙන්න පුළුවන්.
මේ වෙලාවේ ධර්ම දේශනා කිරීම සඳහා මා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදේන ඊටාම සරල ගාථාවක්. මේ ගාථාවේ ලක්ෂණ 7ක් කියනවා, ගුණාංග 7ක් කියනවා අපිට දිනු වෙන්න. අපේ කීර්තිය දිනු කරගන්න කැමති නම්, ග්ලෝරි එක, ෆේම් එක දිනු කරගන්න කැමති නම් අපි කරන්න ඕන දේවල් 7ක් ගැන මේකේ තියෙනවා. අපි වැඩිපුරම කැමති මොකකටද ඇත්තෙන්ම? අපි ජීවිතේ වැඩිපුරම කැමති මොකකටද? අපිට හිතෙනවා අපේ රූපයට කියලානේ. අපිට හිතෙනවා අපේ ගෙදරට කියලා. අපිට හිතෙනවා අපේ වාහනයට කියලා. අපිට හිතෙනවා අපේ රැකියාවට කියලා. උපාධියට කියලා. අපේ දරුවන්ට කියලා. විශ්වවිද්‍යාලයට කියලා. ඇත්තටම අපි මොකකටද වැඩිපුරම ආශා කරලා තියෙන්නේ? අපේ කීර්තියට. අපේ ග්ලෝරි එකට. දරුවා හොඳට ඉගෙන ගන්නකොට තමන්ට අභිමානයක්, තමන්ට කීර්තියක්. අන්නේ කීර්තියටයි කැමති අපි. ඔබට ලස්සන වාහනයක් තියෙනකොට කැමති අනිත් අය දකින්නකොට ඒකනේ. ඒ කැමති තමන්ගේ කීර්තියට. ඔබේ රූපේ ලස්සනට තියෙනකොට ඔබ කැමති අනිත් අය ඒ දිහා දැකලා සතුටු වෙනවා කියලා. අන්නේ කීර්තියටයි කැමති. ඔබට හුඟක් වයසට ගියත් වයස නොපෙනෙනවා නේද? ආසයිනේ. අවුරුදු ඇතැම්මට 50ක් වගේ වෙනවා. නමුත් ඉතින් 30ක් වගේ පේන්නේ. හරිම සතුටුනේ. පින්නතුනි, මේ හැම දෙයකදීම අපි කැමතිලා තියෙන මොකටද? අපේ කීර්තියටයි කැමති. මේ කීර්තිය පින්නතුනි බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කීර්තියට අපි කොච්චර කැමතිද කියලා දන්නවද? ඔබ ඇතැම්මට හිතලා නැහැ. මේ කීර්තියට අපි අපේ ජීවිතයට වඩා ආසයි. අපි පින්කම් කරන්නේත් මේ කීර්තියට. අපි අනිත්යට උදව් කරන්නේත් මේ කීර්තියට. පින්නතුනි, මේ කීර්තියට අපි කොච්චර ආශා කරනවද කිව්වොතින්, කැමතිද කිව්වොතින්, අපි අපේ ජීවිතයට වඩා කැමති මේ කීර්තියට. ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ හිටිය එක්තරා නායකයෙක් කතාවක් කළා. ඔහු මේ යන දින කිහිපයකට කලින් විශේෂ ප්‍රකාශයක් කළා. මොකද කළේ? ඔහු කියනවා, මාව ඝාතනය කරාට කමන්නේ කුඩා කාලේ පටන් මා ඇති කරගත්තු මගේ කීර්තියට, මගේ ගෞරවයට හානියක් කරන්න එපා කියලා. ඔහු මොකද්ද කියන්නේ? ඔහු කියන්නේ මැරුවත් කමන්නේ මගේ කීර්තියට හානියක් කරන්න එපා කියලා. ඇත්තටම මේක තමයි අපි හැමදෙනාගේම ලක්ෂණය. බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ කීර්තිය ලබා ගන්න කොහොමද කියලා. උට්ටානවතෝ, මහන්සියෙන් වැඩ කරන්න. ඉගෙන ගන්න කෙනෙක් නම් මහන්සියෙන් හොඳට ඉගෙන ගන්න. රැකිරක්ෂා කරන කෙනෙක් නම් මහන්සියෙන් ධර්මික උපයන්න. මෙන්න මේ මහන්සියෙන් වැඩ කිරීම, උත්සාහයෙන් වැඩ කිරීම එනර්ජි එක. Energetic person can be happy. He can develop his glory in this life itself. තොට පළවෙනි ක්වොලිටිය තමයි අපි අපේ එනර්ජි එක වැඩි කරගන්න ඕන. අපේ ශක්තිය, උනන්දුව, උද්‍යෝගය වැඩි කරගන්න ඕන. කීර්තිය දිනු කරගන්න තියෙන පළවෙනි ලක්ෂණය මේක. ලෝකේ යම් කෙනෙක් අධ්‍යාපනයෙන් ඉදිරියට ගියා නම්, හුඟක් ධනෙ ලැබුවා නම්, හුඟක් යහළු මිත්‍රාදීන් ඇති කරගත්තා නම්, ඒකට හේතුව මොකද්ද? ඒ හුඟක් මහන්සියෙන් වැඩ කළා. සමහර අය ඉන්නවා පින්නතුණි, අපේ සමහර දායකයන් ඉන්නවා වයස තැම්බිට 85ක් විතර වෙනවා. ඔබ විශ්වාස කරනවද දන්නේ නැහැ, දවසට පැය 18ක් විතර වැඩ කරනවා. දවසට පැය 18 20 වැඩ කරන අය ඉන්නවා. දවසට පැය 4ක් විතර නිදාගෙන තාම වැඩ කරන සමහර අය ඉන්නවා. ඇතැම්මිට එයා ධනෙන් ඉහළටම ඇවිල්ලා ඉන්නවා. අපි හිතනවා ඇතැම්මිට අපි දන්නේ එයාගේ අභ්‍යන්තර ජීවිතය. අපි හිතන්නේව නිකන් ලැබිලා කියලා. රෑ 12ටත් වැඩයි අය. අවුරුදු 85 වයසේ අය ඉන්න සමහර අය රෑ 12ටත් වැඩ. ආයි උදේ 4ට අවදි වෙනවා. ඊටත් කලින්. ඒකට හේතුව ඇයි? ඒ අය මහන්සියෙන් තාම වැඩ කරනවා. ඒ නිසා පින්නතුණි, උත්සාහය කියන එක, එනර්ජි කියන එක සාර්ථකත්වයේ පළවෙනි දේ. දෙවෙනි ලක්ෂණය තමයි සතිමතෝ, මයින්ඩ්ෆුල්නස් එක. හොඳට සිහියෙන් ඉන්නට ඕන තමන් කරන දේවල් ගැන. තමන් වාඩි වෙලා ඉන්නව නම් වාඩි වෙලින් ඉරියව්ව ගැන අපි හොඳට සිහියෙන් ඉන්නට ඕන. Mindfulness is the second quality
that helps us to develop our glory or fame. What is the mindfulness? Mindfulness means the awareness of our body and mind. We always keep our attention in the present moment. When we see something, when we hear something, when we smell something, when we remember something, we should be mindful. Then our mind doesn't go here and there. We can think something which happened in the past, but we know very well, now I am living in the present moment. මෙන්න මේ mindfulness කියන එකත් සතිමත් බව කියන එකත් ඉතාම අවශ්‍ය දෙයක්. මේ සතිමත් බව තියෙනව නම් වෙනත් කෙනෙකුට අපව කරදරයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ හිතේ තියෙන සතුට පැහැර ගන්න පුළුවන් කමක් නැහැ. When we are mindful, nobody or nothing can disturb our peace of mind. Whenever we are unhappy, whenever a person or thing disturbs our peace of mind, it means we are not mindful. Our mind goes here and there. That is why we are unhappy. That is why a person or thing can disturb our peace of mind. Buddha says, if we want to face some persons or things to overcome suffering, we should be mindful. We should be aware of our body and mind. The second quality that helps us to develop our glory is that practice in mindfulness. සතිමත් බව දෙවනි ලක්ෂණය විදිහට දැක්වෙනවා. සුචිකම්මස්ස නිවැරදි කර්ම, the pure in good. When we do something, we always keep our mind pure and calm. Buddha says, if we do something with a wicked mind, suffering follows us because of polluted mind. We always try to keep our mind pure and calm. What is the reason? If our mind is polluted, whatever we do or think is evil. And also we are unhappy. If we are unhappy, everything that we earned is useless. That is why we need to keep our mind pure and calm. සුචිකම්මස්ස පිරිසිදු හිතින් යුතුව හැමදේම කරන්නට ඕන. අපි නිතරම සිහියෙන් ඉන්නවා නම් ඒ වෙලාවේදී අපේ හිතේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට කීර්තිය දිනු කරගන්නට ඕන නම් නිතර මේ තැනැත්තා හිත පිරිසිදුව ඉන්නට ඕන. පිරිසිදු බවෙන් යුතුව කායික හා වාචික දේවල් කරන්නට ඕන. වචනයක් පිට වෙනකොට බුදුහාමුදුරෝ දේශනා කළා වචනයක් කතා කරන්න කලින් නැවත නැවතත් හිතන්නේ එකෙන් අනිත්යට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා. යමක් කරන්න කලින් නැවත නැවතත් හිතන්නේ එකෙන් අනිත්යට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා. The Supreme Buddha says, when you do something or speak something, you should reflect on whether it is good or bad again and again. That is very important. පින්නතුනි, අපට අපේ වචනේ යමක් වරදව දේවල් කියවුනොත් ඒක නැවතයි ගන්න පුළුවන් කමක් නැහැ. අන්නේ නිසායි අපි නිතරම යමක් කියන්න කලින් හොඳට හිතලා බලලා කියන්නට ඕන. ඇතැම්මට අපටම දුකයි යම්කිසි වැරදි වචනයක් අපෙන් කියවුනොත් අනේ මං ඒක නොකිය හිටියනම් හොඳයි කියලානේ. අනිත් අය දොස් නොකියුවා තමන්ගේම හිත තමන්ට දොස් කියන එක කරපු එක වැරදි කියලා. ඇතැම්මට දවස් දෙක අනේ අවුරුදු ගාණක් ගියත් ඒක මතක් වෙනවා. අනේ එදා මං කියපු දේෙන් අහවලාගේ හිත රිදුනා. මං ඒක නොකිය හිටියනම් හොඳයි නේද කියලා. ඇතැම්මට ඒක අනිත් කෙනාට ඒක මතකවත් නැහැ. නමුත් අපට මේක හිතට දුකක් දෙනවා ඒ කරපු දේ හොඳ නැහැ කියලා. ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකද්ද? නිතරම පිරිසිදු කර්ම කරන්නට කියලා. සුචි කම්මස්ස කියන්නේ ඒකයි. පිරිසිදු කම්ම pure in good කියන එක. උත්තානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ discerning කියන එක.
යමක් කරනකොට නිතරම විමසලා කරන්න එක. මේකට බුදුදහමේ සම්පජඤ්ඤය කියලා කියනවා. යම් ගමනක් යනවා නම් යන්න කලින් හිතන්න මේකෙන් යහපතක් වෙනවද නැද්ද කියලා. යමක් කරනවා නම් හිතන්න නැවත නැවතත් ඒකෙන් යහපතක් වෙනවද නැද්ද කියලා. හොඳට විමසලා බලලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න. මේකට ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා. විමසලා බලලා කටයුතු කිරීම. ගමනක් වුණත් රාත්‍රියේ කාලේ ගමනක් යන්න කලින් හිතන්න මේ ගමන ගියොත් මට කරදරයක් වේද කියලා හිතලා බලලා කරන්න. දරුවෝ වුණත් Taman දෙයක් කරනකොට පාසලේදී කරනකොට යහළුවන් ඇසුරු කරනකොට හැම වෙලාවෙම හිතන්න මම මේ කරන දෙයින් මටත් මගේ අම්මල තාත්තලට කරදරයක් වෙන්නේ නෑ නේද කියලා හොඳට හිතලා බලලා කරන්න. ඒක තමන්ගේ කීර්තිය, තමන්ගේ දියුණුව ඇති කරගන්න තියෙන ලක්ෂණයක්. එතකොට පළවෙනි ගුණාංගය උත්හානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම. එනර්ජි කියන එක. සතිමතෝ සිහියෙන් ඉඳීම, mindfulness. සුචිකම්මස්ස පියෝ ඉන් good යහපත් කර්ම කිරීම. උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ විමසා බලා කටයුතු කිරීම. අපි කන්සිඩරේෂන් කියලා කියන්නේ. සංයතස්සච ධම්මජීවිනෝ. සංයතස්සත කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය, controlled in senses, self control කියන එක. හැම වෙලාවෙම අපේ හිත කය වචනේ සංවර කරගන්නට ඕන. ඇහැට රූපයක් පේනකොට එතෙන්දී අපේ ඩිසිප්ලින් එකක් තියෙනට ඕන. කනට ශබ්දයක් අහනකොට හොඳට සිහියෙන් තමන්ගේ විනය ඩිසිප්ලින් එක තියාගන්නට ඕන. එහෙම හිටියොත් වෙනත් කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපිව කරදරයටපත් කරන්න. නමුත් බොහෝ විට අපට ඇසෙන පේන රූපයට මුලා වෙලා අපි ඒ රූපය දිහා ගියොතින් අපි ඉගෙන ගන්න ඉන්නව නම් ඉගෙන ගන්න බැරි වෙනවා අපට ඇතැම් විට. අපේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. අපි කණෙන් අහන දේවල් පස්සෙම යනවා නම් අපේ කාලය හුඟක් නාස්ති වෙනවා. අපේ දියුණුව නැති වෙනවා. ඉගෙන ගන්න තියෙන අවස්ථා නැති වෙනවා. හොඳ යාළුවෝ නැති වෙනවා. අම්මා තාත්තා කරදරයටපත් වෙනවා. අපේ මිල මුදල් නැති වෙනවා. මේ බොහෝ දේවල් වෙන්නේ ඇයි? මෙන්න මේ self control එක නැති නිසා. දිව පිළිබඳ වුණත් එහෙමයි. කටට ගන්න දේවල්, කෑම කන දේවල්ට වැඩිපුර ආසා කරනවා නම්, බොන දේවල්ට වැඩිපුර ආසා කරනවා නම්, ඒකෙනුත් Taman පිරීලා යනවා. මෙන්න මේ සංයමය කියන එක, self control කියන එක හැම තැනදීම අවශ්‍ය වෙනවා සාර්ථක ජීවිතයකටපත් වෙන්නට. සංයතස්සච ධම්ම ජීවිනෝ. ධම්ම ජීවිනෝ කියලා කියන්නේ ධර්මානුකූලව ජීවත් වීම. living righteously. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම. Especially Buddha explained the importance of practicing 5 precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs causing heedlessness. If we can avoid these 5 misbehaviors, we can avoid a lot of problems in our life. ලෝකයට පින්නතුණි අද මේ පහ අත්‍යවශ්‍යම කරලා තියෙනවා. අපි ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් සමාජයක් වශයෙන්, ලෝකයක් වශයෙන් ලෝකේ යුද්ධ හටගන්නේ නැහැ. ලෝකයේහි ජීව අවි නිෂ්පාදනය වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම්. අද ලෝකයේ බරපතලම හානිය වෙලා තියෙන මොකද්ද? ජීව අවි. මිනිස්යන් විශාල පිරිසක් ඊටාම සියුම් ක්‍රමයට වෛරස් ආදී දේවල් වලින් විශාල ජනගහනයක් විනාශ කරන ක්‍රම තමයි අද ලෝකයේ මිනිසා හොයාගෙන යන්නේ. ඉස්සර නම් අවියාවුද දිනු කරන්න උත්සාහ කරේ. නමුත් අද එහෙම නෙවෙයි. බාහිර කිසිම දෙයකට හානියක් නොවේ. එක විට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් විනාශ කරන වෛරස් හොයාගන්නයි අද ලෝකයේ මිනිස්සු උත්සාහ කරන්නේ. අද ලෝකයේ මිනිස්සු ජීවත් වීම ගැන බොහෝම බයකින් ජීවත් වෙන්නේ. ඇයි ඒකට හේතුව?
මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය රැකෙන්නේ නැති නිසා අපට පුළුවන් නම් අපි දන්න තව එක්කෙනෙක් හරි මෙන්න මේ ශික්ෂාපදය ආරක්ෂා කරන මට්ටමට ගන්නට එයාලා බෞද්ධ කරවන්නම ඕනේ බෞද්ධ වෙන්නම ඕනේ ඒකේනා ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනෙක් බවට පත් කරන්න පුළුවන් නම් ඒ නිසාම අපට ලෝකෙට ලොකු යහපතක් කරන්න පුළුවන්. ඒ වගේම සොරකමින් වැළකීම. ඊටාම සුළු දෙයින් ඉඳන් අද ලෝකයේ රටවල් ආක්‍රමණය කිරීම දක්වාම මේ සොරකම යනවා. ඉතින් බලන්න බුදුදහමේ කොච්චරනම් මේ මුලදිම කියලා තියෙද. ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයේ කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. අපි කලිනුත් ධර්ම දේශනාවලදී සඳහන් කළා පින්නතුනි ලෝකේ HIV වෛරසයේ ලෝකයෙන් අයින් කරන්නට පසුගිය කාලයේ විශේෂ සම්මන්ත්‍රණයක් පැවැතිලා තියෙනවා රුසියාවේ. පශ්චාත් උපාධි හදාරන දහස් ගාණන් ශිෂ්‍යයන් එක තැනකට රැස් වෙලා එයාට විශේෂ වැඩමුළුවක් තිබිලා තියෙනවා. එයා ප්‍රසන්ටේෂන්ස් ඉදිරිපත් කළා තියෙනවා. ලෝකේ HIV වෛරසයේ ලෝකයෙන් තුරන් කරන්න මොකද කරන්න ඕනි කියලා. ඒඩ්ස් වලින් බේරෙන ලෝකෙ මොකද කරන්න ඕන කියලා. විවිධ අය විවිධ විදිහේ සොලියුෂන්ස් ඉදිරිපත් කළා තියෙනවා. මේ අතුරින් ලංකාවේ ශිෂ්‍යයෙක් ලංකාවේහි උවින්දු විජේවීර කියලා ශිෂ්‍යයෙක් මේ ශිෂ්‍යයෙක් ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කළා. ඔහු මොකද කියන්නේ? ඔහු කියන්නේ බුදුදහමේ තුන්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරන්න කියලා. ඔහු කියන්නේ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියන ශික්ෂාපදය තමයි මේකට තියෙන සොලියුෂන් එක කියලා. ඔබ විශ්වාස කරනවද රුසියාවේ දහස් ගණන් මාස්ටර් ඩිග්‍රීස් කරන ශිෂ්‍යයන් අතුරින් මේ රිසර්ච් පේපරේ පළවෙනි ස්ථානට ගිහිල්ලා. අපට ඇතැම්මට වටින්නේ නැහැ නේද? මේක කියනකොට පන්සිල් සමාදන් වෙනකොට අනේ මේව මොනවද උදේ ඉඳන් හවස වෙනකම් මොකටද කියන්නේ කියලා හිතන සමහරයටනේ. විවිධ අය පින්නතුනි විවිධ විදිහේ සොලියුෂන්ස් ඉදිරිපත් කරද්දී ඒඩ්ස් ලෝකෙන් තුරන් කිරීමට මේ ලංකාවේ ශිෂ්‍යයා බුදුදහමේ තියෙන පංචශීලයෙන් පහක් නෙවෙයි මේ එක සිල්පදයක් ඉදිරිපත් කළා මෙන්න මේකයි මේකට විසඳුම කියලා. මේ ශිෂ්‍යයාට අර සියලුම අය අතරින් පළවෙනි ස්ථානය ලැබුණ විතරක් නෙවෙයි ඔහු කලා විෂයන් ඔහු දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්. නමුත් ඔහුට වෛද්‍ය ශිෂ්‍යයන් කණ්ඩායමක් දීලා තියෙනවා මේ රිසර්ච් එක දිගට කරගෙන යන්න කියලා. ලෝකයේ අනිත් හැම දෙනෙක්ම සොලියුෂන්ස් ඉදිරිපත් කරන්නේ රෝගය හැදුනට පස්සේ නිවාරණය කරන්න. නමුත් මොහු මොකක්ද ඉදිරිපත් කරන්නේ? මොහු කියන්නේ රෝගය හැදෙන්න කලින්ම බේරෙන්න මොකද කරන්න ඕනේ කියලා. බලන්න පින්නතුනි මේ බුදුදහමේ තියෙන සම්මා ආජීවය පංචශීලය අපට කොයිතරම් ලෝකයට සහනය පිණිස දෙන්න පුළුවන්ද? හතරවෙනි ශික්ෂාපදයේ බොරු කීමෙන් වැළකීම. අද ලෝකේ කොයිතරම්නම් ප්‍රවෘත්ති වලින් මේ බොරුව රජ කළා මිනිසුන්ගේ මතවාද වෙනස් කරනවද? අද ලෝකෙම ප්‍රවෘත්ති පාලනයක් තියෙන්නේ. Tamanට වාසි විදියට ඒ ප්‍රවෘත්ති හදලා ලෝකෙට ඉදිරිපත් කරලා මිනිස්සුන්ගේ මතවාද වෙනස් කරනවා. බුදුදහමේකට කොච්චරනම් විසඳුමක් දීලා තියෙද? පස්වෙනි ශික්ෂාපදයේ මත්ද්‍රව්‍ය වලින් වැළකීම. ඔබ දන්නවා ලෝකේ කොයිතරම්නම් මේකෙන් හානියක් වෙනවද කියලා. මිනිස්යා උපයන ධනෙන් 20%කට වඩා කැප කරන්නේ මත්ද්‍රව්‍ය වලින් වෙන අසනීප වලින් ලෝකය බේරන්න. බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන සැකයෙන් බියෙන් ඉන්නේ මත්ද්‍රව්‍ය නිසා. බොහෝ පෞල් ජීවිත අසාර්ථක වෙන්නේ මේ නිසා. බොහෝ ධනස්කන්ධයක් ලෝකේ වැය වෙනවා මේ සඳහා. ඉතින් පින්නතුනි මෙන්න මේ කරුණු පහ අපේ ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා බය සහ වෛරය දෙක ලෝකයෙන් තුරන් වෙනවා කියලා. If someone can practice these 5 pieces, Buddha says, we can get rid of fear and anger from the world. බියෙන් සහ වෛරයෙන් ලෝකයේ මුදවන්න පුළුවන් මේ පහ ආරක්ෂා කරොත්. ඔබ ඇසුරු කරන කෙනෙක් මේ පංචශීලය ආරක්ෂා කරනවා නම්
ඔබ දන්නවා නම් ඔබ ඇසුරු කරන කෙනෙක් මේ සිල්පද 500ක් ආරක්ෂා කරනවා කියලා. එයා ගැන ඔබට කොයිතරම් ගෞරවයක් ඇති වෙනවද නේ? ඒ තැනැත්තාගේ ගෙදර ඕන වෙලාවක තමන්ගේ ළමයි ටික තියලා යන්න පුළුවන්. ඕන වෙලාවක තමන්ගේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික ඒ ගෙදර තියලා යන්න පුළුවන්. යතුරු ටික තියලා යන්න පුළුවන්. ගෙදර බාර දීලා යන්න පුළුවන්. කිසිම බයක් නැහැ. ලොකු විශ්වාසයක්, ලොකු ගෞරවයක්. ඔබේම අම්මා තාත්තා පිළිබඳව වගේ විශ්වාසයක්, ගෞරවයක්, ආදරයක් ඒ කෙනාගෙන ඇති වෙනවා. ඒ නිසා පින්නතුනි පළමුවෙන්ම අපි හැම දිනෙකම මේ පංචශීලයෙන් හැකිතාක් දුරට සීලපද ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන්න. ඒ අතර අපේ දරුවන්ටත් මේක කියලා දෙන්න. කුඩා කාලේ පටන්ම මේ පහ ආරක්ෂා කරන්න දරුවන් උනන්දු කරවන්න. මේකේ ආනිසංශ කියලා දෙන්න. ඒ විතරක් නෙවෙයි ඔබ ඇසුරු කරන තවත් යාළුවෝ ඉන්නවනේ. බෞද්ධ අය බොහෝ විට රකින්නවා. වෙනත් ආගමික අය ඔබ ඇසුරු කරන අය ඉන්නවනේ. ඒ අයටත් පුළුවන් නම් බුදුදහම කියලා කියන්න ඕනේ. මෙන්න මේ පහ රකින්නට එයාට උනන්දු කරවන්න. එයා බෞද්ධ වෙන්න ඕනේ. යම් කෙනෙක් මේ පහ ආරක්ෂා කරනවා නම් එයා හොඳ මිනිසෙක් වෙනවා. සත්පුරුෂයෙක් වෙනවා. කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ලෝකයට උදව් කරන, ලෝකයට යහපත කරන මිනිසෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා ධම්ම ජීවිනෝ මෙන්න මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් කෙනෙක් ඒ කරන රැකියාව ධාර්මිකයි. ඔහු කරන කියන හැම දෙයක්ම ධාර්මික දේවල් බවට පත් වෙනවා. ඔහුගෙන් ලෝකෙට යහපත වෙන්නේ. හත්වෙනි කාරණය තමයි අප්පමත්තස්ස අප්‍රමාදීව heedfulness. අප්‍රමාදීව වැඩ කරනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් මහන්සියෙන් ඉගෙන ගන්නවා. විශේෂයෙන් මේ දරුවන් ඉගෙන ගන්න කාලේ උපරිම ලෙස අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට ඕන. මම හිතන්නේ වෙනත් රට වලින් ආපු දරුවන් අතුරින් ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් හුඟක් ඉදිරියෙන් ඉන්නවා. දැන් මේ රටේම ඉපදිච්ච මේ රටේම දෙමව්පියන්ගේ දරුවෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක්ගෙන් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන ඇතැම්මිට එක්කෙනෙක් විතරයි. ඇතැම්මිට 10 දෙනෙකුගෙන් එක්කෙනෙක්වත් නැහැ ඇතැම්මිට. ඇතැම්මිට 25 දෙනෙක් විතර ගත්තොත් එයාගෙන් එක්කෙනෙක් විතර තමයි වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්නේ. නමුත් අපේ ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවෝ කොහොමද? දරුවෝ 10 දෙනෙක් ගත්තොත් ඇතැම්මිට 6 දෙනෙක්වත් අඩුම ගානේ එක්ක වෛද්‍යවරයෙක් එක්ක ඉංජිනේරුවෙක් වෙනවා. ඇයි ඒකට හේතුව තමයි අපේ ලොකු ශක්තියක් තියෙනවා, අප්‍රමාදී බවක් තියෙනවා, මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කියන හැඟීම අපේ අම්මලා තාත්තලාගෙන් දරුවන්ට ලැබෙනවා. දරුවන්ගේ පිටුපස්සේ ඉඳගෙන නිතර දරුවන්ට උනන්දු කරන ඉදිරියට යන්නට. මෙන්න මේ අප්‍රමාදී බව කියන එක පිණුතුනේ අවශ්‍යයි. ඒ නිසා දරුවන්ට පුළුවන් තරම් දුරට භාෂා උගන්වන්න. ඉංග්‍රීසි විතරක් නෙවෙයි. විශේෂයෙන්ම මව් භාෂා හොඳට පාවිච්චි කරන්න උගන්වන්න. මව් භාෂා කියන්නේ මොකද්ද? අම්මගේ භාෂාව. නැත්තම් මුල් ලැන්ග්වේජ් එකනේ. එතකොට දරුවා කිව්වොත් මව් භාෂා ඉංග්‍රීසි කියලා මොකද්ද වෙන්නේ එහෙමනම්? දරුවගේ අම්ම එහෙනම් ඉංග්‍රීසි කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අම්මගේ ලොකු වගකීමක් තියෙනවා දරුවට මව් භාෂාව උරුම කරලා දෙන්න. ඒක පින්නතුනේ භාෂාවක් විතරක් නෙවෙයි ඒත් එක ලොකු සංස්කෘතියක්, ලොකු දහමක්, ලොකු හැදියාවක් ඒ භාෂාවත් එක්කම දරුවාට ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මෙතන ඉන්න හුඟා කමල තාත්තලේ දරුවන්ට මව් භාෂා දෙන්න හුඟා උනන්දු වෙනවා. ඒක ඊටම වැදගත් දෙයක්. මව් භාෂා විතරක් නෙවෙයි, ඉංග්‍රීසි විතරක් නෙවෙයි. විශේෂයෙන් මේ රටේ ඉන්නවා නම් ස්පැනිෂ් වගේ භාෂාවක් අනිවාර්යයෙන්ම කරන්න ඕන. වර්බල් ලැන්ග්වේජ් විතරක් නෙවෙයි, විශේෂයෙන්ම සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නට ඕන. ASL කියලා කියන්නේ. ASL කියන්නේ මොකද්ද? ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියන එක. ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එකත් හොඳට ඉගෙන ගන්න උනන්දුවක් තියෙනට ඕන. ඒක ඉගෙන ගත්තොත් තමයි රැකියාවකට යන දවසේදී Tamanට රැකියාවේ පඩියෙන් තව ගාණක් එකතු වෙනවා. වැටුපට තව 10% විතර එකතු වෙනවා සයින් ලැන්ග්වේජ් එක පුළුවන්. මේක Tamanට තියෙන වාසිය. ඒ විතරක් නෙවෙයි බුද්ධිය හුඟක් දියුණු වෙනවා සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගැනීමත් එක්ක. ඒ නිසා අපි එක පැත්තකින් ලැන්ග්වේජස් වලින් ඉදිරියට යන්නට ඕන.
අනිත් අතින් හොඳ විෂය ධාරා ඉගෙනගෙන ලෝකයටම සේවය කරන්න අපි අදිස්ථානයක් තියෙනට ඕන. ඒ යන ගමනේදී අපට බුදුදහමෙන් ලැබෙන අනුශාසනයේ ආශිර්වාදයේ ලොකු ශක්තියක් වෙනවා. අපි මේ පින්දහම් කරද්දී පින්නතුනේ නිකන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දාන ආදී පින්දහම් කරනකොට ස්වාමින් වහන්සේලාට හොඳට ගෞරවයෙන් පසඟ පීඨුවල වඳිනකොට ආයු වන්නෝ සුඛං බලං ආයුෂය දින වෙනවා. වර්ණයේ රූප සම්පත්තිය දින වෙනවා. සුඛං බලං සැපය බලය දින වෙනවා. ඒ නිසා නිතර දාන ආදී පින්දහම් කරනවා නම් අම්මට තාත්තට හොඳට වඳිනවා නම් දවසට විනාඩි 5ක් හරි නිවසේ බුද්ධ වන්දනාව කරන්න පුළුවන් නම් මේ හැම දෙයකම පිනතුනේ තමන්ගේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. දරුවෝ නොමග යන්නේ. දරුවෝ අවුරුදු 16 18 යද්දී දරුවන්ට අවවාද දෙන්න කියලා පන්සලට 아무තෙන් එකන් එන්න ඕනේ. ගෙදරදිම පුළුවන් තමන්ගේ දරුවෝ ටික අම්මට නියම විදියට යහමඟට යොමු කරගන්නට. අන්නේ දරුවන්ගෙන් අම්මට තාත්තට ආශිර්වාදයක් ලෝකයටත් යහපතක් අපට කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක්. වෙනත් අය දන්නේ නැහැ ජීවිතයේ සතුට විඳින ක්‍රමය. ඒ නිසා තමයි යාට විවේකයක් ලැබුණ ගමන්ම නිවාඩු දවසක් ලැබුණු ගමන්ම මොකද කරන්නේ? ලයිට් එකක් පත්තු කරනවා, මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් ගේනවා, පැයලි වෙනකන් සින්දු කිය ගත කරනවා. නැත්තම් වාහනයක් ගන්නවා, වාහනේ පිටුපස්සේ තව බෝට්ටුවක් මොකක් හරි බැඳ ගන්නවා, බයිසිකල් ටිකකුත් බැඳ ගන්නවා, දවස් ගාණක් හැතැම්ම ගාණක් යනවා. ගිහිල්ලා ඇවිල්ලා ඒ මානසික විවේකයෙන් ගත කරන ආයි දවස් ගාණක් බුදිය ගන්නවා. ලෝකෙ මිනිස්සු සතුට විඳින්න ක්‍රමය දන්නේ නැහැ පින්නතුනි. අපි කොච්චර වාසනාවන්තද අපිට ගෙදර ඉඳගෙන අපි එදාට පින්කමක් කරනවා, පන්සල් යනවා, එදාට අපිට භාවනා කරන්න පුළුවන් නම්, ඥාතිවරු ටිකක් ගෙදරට ගෙනල්ලා කෑම වේලක් දෙන්න පුළුවන් නම්, තමන්ගේ දුර ඉන්න ලෙඩ වෙච්ච යහළුවෙක් බලන්න යන්න පුළුවන් නම් අපි පින්කම් කරන විදිය. ඒකෙන් කියන්නේ විනෝද ගමන් යන්න එපා කියලා නෙවෙයි කියන්නේ, ඒවත් යන්න. ඒ යන ගමන අපිට පින් වැඩෙන විදියට යන්නට පුළුවන්. ගමනක් යද්දී දුර බැහැල ප්‍රදේශයක් බලන්න, ඒ පැත්තේ ඉන්න තමන්ගේ යහළුවෙක්ගේ ගෙදරක් යන්න. ඒ ප්‍රදේශයේ පන්සලක් තියෙනවා නම් ශ්‍රී ලාංකික පන්සලක්ම වෙන්න ඕනේ නැහැ. බුරුම පන්සලක් වෙන්න පුළුවන්, තායි පන්සලක් වෙන්න පුළුවන්, වියට්නාම් පන්සලක් වෙන්න පුළුවන්. ඒකත් බලාගෙන යන්න. ඒ පන්සලටත් ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට වැඳලා තමන්ගේ විනෝද ගමන වන්දනා ගමනක් බවට පත් කරගන්නට ඕන. බලන්න එතකොට කොච්චර වටිනවද? තමන් විනෝදත් වෙලා පින්කමකුත් කරගෙන අනිත්‍යයට උදව් කළා. තමන්ට ගමන ගිහිල්ලා ආවට පස්සේ තමන් වියදම් කරපු දෙයට තමන්ට පාඩුවක් නැහැ, දුකක් නැහැ. තමන් ඒ ගමන සතුටුනා විතරක් නෙවෙයි, තමන් සුගතියට යන පින්කනුත් ඒ ගමනේදී කරගත්තා නේද කියලා සතුටටපත් වෙන්න පුළුවන්. දැන් සමහර අපි දන්නවා මෙහි ඉඳලා ශ්‍රී ලංකාවට යනවා ඇතැම්මට සතියකට දෙකකට. ඇතැම්මට පොහොය දවසක් නම් සමහර අය මෙහි ඉඳන් යද්දි මොකද කරන්නේ? සුදු වැඳුම් ටිකක් තරන් යන්නේ. ඒ දවස් කිහිපය ලංකාවේ ගත කරන වෙලාවේදී පොහොය දවසක් නම් ලංකාවේදී සිල් ගන්නවා. ඇතැම්මට පින්කම් ගානක් ලංකාවේදී කරන්න මෙහෙදි සෝදානම් කරගෙන තමයි ලංකාවට යන්නේ. ඒ විතරක් නෙවෙයි, සමහර අය අපි දන්නා ඉන්නවා ලංකාවේ ඉඳලා මෙහාට යාළුවෙක් එනවා නම් පන්සලේ සිල් ගන්න දවස් නම් යාළුවන්ට නීති දානවා, අපේ ගෙදර එනවා නම් සුදු රෙදි තරන් එන්න කියලා. සිල් ගන්නත් බලන් එන්න, නැත්තම් එන්න එපා කියලා. කොහොම හරි පන්සලට දාට එක්කන් එනවා සිල් ගන්න. එහෙම කරන අය ඉන්නවා. පින්නතුනි, මේක තමයි වටින දේ. බලන්න, අපට ආගමික ජීවිතයයි පුද්ගලික ජීවිතයයි කියලා දෙකක් වෙන් කරන්න බෑ. අපි දරුවෝ හදන ගමන්ම, ඉගෙන කියා ගන්න ගමන්ම, රැකිරක්ෂා කරන ගමන්ම අපි පින්කම් කරන්නට ඕන, යුතුයකම් කරන්නට ඕන, රැකිරක්ෂා කරන්නට ඕන. අපි සුගතියට යන්නට, නිවනට යන්නට මේ වැඩ කරන අතරේදීම කටයුතු ටිකක් කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථකුණා වෙන්නේ. ඒ ගත කරන ආගමික ජීවිතය අපේ මේ ජීවිතයටම ආශිර්වාදයක් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන අය තමයි මෙතන බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ කරන දැහැමි කටයුතු තව තවත් උනන්දුවෙන් කරන්නට, සතුටෙන් කරන්නට ඉතින් මේ අවස්ථාවේදී තවත් අදිස්ථාන කරගන්න.
මේ ගාථාවෙන් අපි සඳහන් කරේ ලක්ෂණ 7ක්. උත්තානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ සිහියෙන් වැඩ කිරීම, සුචිකම්මස්ස නිවැරදි කර්මාන්ත, නිසම්මකාරිනෝ විමසා බලා වැඩ කිරීම, සංයතස්සච ඩිසිප්ලින් එක, ඊළඟට ධම්මජීවිනෝ ධර්මානුකූලව පංචශීලෙන් යුක්තව ජීවත් වීම, අප්පමත්තස්ස අප්‍රමාදීව වැඩ කිරීම. දිනපතාම Tamanට කරන්න තියෙන වැඩ ටික උපරිම ලෙස හොඳට කරන්න. Tamanට හෙට දවසේ කරන්න ඕන වැඩ ටිකට අවශ්‍ය පදනම අද රාත්‍රියේ නිින්දට යන්න කලින් දාගන්න. හෙට Taman ගමනක් යන්න තියෙනවා නම්, වැඩට යන්න තියෙනවා නම්, පාසල යන්න තියෙනවා නම්, ඒ ඇඳුම් ටිකත් කලින් වෙන් කරලා තියන්න. සෙරපු දෙක හිටන් කලින්ම සෝදානම් කරලා තියන්න. ඇයි උදේට පින්නතුනි කාලය හරීම වටිනවා. දවස ආරම්භ කරන උදෑසන විනාඩි 15-20 ඊටාම වේගෙන් ගත වෙනවා. අන්න ඒකට අදාළ කටයුතු සැලකියුතු ප්‍රමාණයක් රාත්‍රී නිින්දට කලින් කරලා නිදිය ගන්න. ගෙවල් දොරවල් පිරිසුදු කරන එක, ඇඳුම් ටික පිළිවෙලට තියන එක, ඊළඟ දවසේ කටයුතු වලට ආරම්භය සඳහා සෝදානම් වෙලා නිදා ගන්න. එහෙම වුණොත් පින්නතුනි තමන් හැමදාම ඊටාම ලස්සනට ප්‍රබෝධමත්ව දවස ආරම්භ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන් උදෑසනට නැගිටලා ඇඳෙන් බහින්න කලින් එක සිතුවිල්ලක් ඇතුව ඇඳෙන් බහින්න. කොහොමද? අද දවසේ මට හමු වෙන හැම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා 3 වරක් හිතලා ඇඳෙන් බහින්න. ඒක පින්නතුනේ තමන්ගේ දවසේම කටයුතු වලට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රියේ නිින්දට යනකොට අද දවසේ මට හමු වෙච්ච හැම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා රාත්‍රියේ නිින්දට යන්න. පින්නතුනි මේත් එක තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා, වෙනසක් වෙනවා. තමන්ටම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන හැටි, තමන් බලාපොරොත්තු වන කටයුතු දිනෙන් දින දියුණු වෙන හැටි, දරුවන්ගේ සාර්ථකත්වය, මේ හැමදේම ඔබට අත්විඳින්නට පුළුවන් මේ දැහැමි ජීවිතයත් එක්ක. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිස්රායගේ දිමුතු අක්කගේ මේ නිවස හැම දෙනාගේම නිවස වගේ, පන්සලක් වගේ. ඉතින් විහාරස්ථානයට නිතරම අවශ්‍ය කරන දේවල් මේ ගෙදර සූදානම් වෙනවා. ඉතින් ඒක ඔබ හැම දෙනාටම ආශිර්වාදයක්. නිතර ස්වාමින් වහන්සේලා සිහිපත් කරලා පින්කම් කරනවා, උදව්පකාර කරනවා. ඉතින් ඒක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්, ඔබට ලොකු පිනක්. ඒ ගැන අපි තාම කෘතඥතාපූර්වකව ආශිර්වාදයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ කටයුතු දිනෙන් දින සිදු කරගෙන විශේෂයෙන් මේ පින්වන්ත දරුවන් දෙපළගේ අනාගතය හැමතින්ම සාර්ථක කරගන්නට ඔබ දෙපළට ශක්තිය, ධෛර්ය ලැබේවා. මේ පින්වත් දරුවන් දෙපළ ඊටාම කීකරුව අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගෙන ලෝකයට වැඩ ඇති ඊටාම පින්වන්ත දරුවන් දෙපළක් වීමට අද දින සිදු කළා වූ මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ දරුවන් දෙපළ විතරක් නෙවෙයි, මේ පින්කමට සහභාගී වුණු හැම දරුවන් ගැනම ඔබ හිතන්නේ තමන්ගේ දරුවන් කියලා හිතලා නේද? සිසරාය, දිමුතු අක්කා, මේ හැම දරුවන්ම තමන්ගේම දරුවන් කියලා හිතලා කටයුතු කරන අය. ඉතින් මේ හැම දිනාටමත් ඒ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා. මේ දරුවන් අධ්‍යාපනයෙන්, භාෂා ඥානයෙන්, කලා කටයුතු වලින්, සංගීතයෙන්, නැටුම් වලින් හැමදේම ඉදිරියට ගිහිල්ලා තාම කීර්තිමත් ලෝකයට වැඩ ඇති පින්වන්ත දරුවන් වීමට මේ හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ වගේම නිරතුරුව සිදු කරන දාන ආදී පින්දහම් ඔබ හැම දිනාගේම ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.